අයිබෝන් දරුවනි ඔබත් අදත් සාදරයෙන් පිළිගන්නවා ගුරු ගෙදර පාඩම් මාලාව සඳහා. දරුවනි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගුරුත්ව ශාස්ත්‍රය සම්බන්ධ අභ්‍යාසයක් තමයි මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දරුවනි ඔබ දැනට ගුරුත්ව ශාස්ත්‍ර සම්බන්ධයෙන් පාඩම් හදාarලා තියෙනවා. මම හිතන්නේ පාඩම් දෙකක් කරලා අභ්‍යාසකුත් කරලා තියෙන්නේ මේ වෙනකොට. අද දවසේ අපි තවත් අභ්‍යාස කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ගැටලු කිහිපයක් විසඳන්නයි බලාපොරොත්තු වෙන්නේ ගුරු ගෙදර සම්බන්ධ ඔබ ඉගෙන ගන්නපු දැනුම පදනම් කරගෙන. හොඳයි දරුවනි අපි බලමු මෙන්න මේ පාඩම් ඉගෙන ගත්තට පස්සේ අපිට කොයි ආකාරයෙන්ද ගැටලු විසඳන්න පුළුවන් වෙන්නේ කියන එක. අපි මේ ඉගෙන ගන්නපු සිද්ධාන්ත මේ පාඩම් ටික මේ දැනුම කෙසේද අපි භාවිත කරන්නේ අපට ලැබෙන ගැටලු විසඳීම සඳහා. දරුවනේ එන්න පළමුවෙන් මේ ගැටලුව බලන්න ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. ඔබ කියවන්න මේ ගැටලුව පෘථුවියේ මතදී මිනිසෙකු හට ඉහළට පැනිය හැකි උස මීටර 1ක් වෙනවලු. අපි හිතුව මෙයාට පනින්න පුළුවන් උපරිම උස මීටර 1ක් කියලා තමයි මේ දීලා තියෙන්නේ. ඒතර අපෙන් අහන්නේ කුමක්ද? චන්ද්‍රයා මතු පිටදී එම පුද්ගලයාට පැනිය හැකි උස එතන උපරිම උස කොපමණද කියන එකයි අහන්නේ. ඒතර අපිට දීලා තියෙන දත්තයන් මොනවද? චන්ද්‍රයාගේ අරය පෘථුවියේ අරය මෙන් 4න් එකක් වෙනවලු. ඒ වගේම චන්ද්‍රයා හැදිච්ච ඒ ද්‍රව්‍යයේ ඒ පාෂාණවල ඝනත්වය පෘථුවියේ ඝනත්වය වගේ 3න් එකක් වෙනවලු. පෘථුවිය හැදිච්ච ඒ පදාර්ථයේ ඒ පාෂාණවල ඝනත්වයෙන් 3න් 2ක් වෙනවයි කියන එක තමයි කියලා තියෙන්නේ. දරුවනි දැන් අපි මේ ප්‍රශ්නෙට උත්තරය දන්නවා. ඔබ සාමාන්‍ය දැනීම හැටියට මම හිතන්නේ ශිෂ්‍යත්වයට පාඩම් කරන්නත් ඇති සමහරවිට මේ අදහස මේ අගය ඔබ දන්නවා. නමුත් මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ ඔබේ සාමාන්‍ය දැනුමට අනුව පිළිතුර බලාපොරොත්තු වෙනවා නෙවෙයි. අපි ඉගෙනගත්තු ගුරුත්වාකර්ෂණය පිළිබඳව ඒ සිද්ධාන්ත භාවිත කරලා අපි ගණනය කිරීමක් කරලා මේ අගය ලබා ගන්නයි යන්නේ. ඔබ පහළ පන්තිවල ඉඳලම අහලා තියෙනවා පෘථුවියේ ගුරුත්වයෙන් 6න් එකක් තමයි චන්ද්‍රයාගේ ගුරුත්වය කියන එක. එහෙනම් පෘථුවියේ මතු පිටදී අපිට මීටර 1ක් ඉහළට පනින්න පුළුවන් නම් අපේ ශරීරයේ ශක්තිය භාවිත කරලා. අපේ ශරීරයේ ශක්තිය යොදලානේ අපි ඉහළට පනින්නේ. අපේ ශරීරයේ ශක්තිය යොදලා මීටර 1ක් ඉහළට පනින්න පුළුවන් නම් චන්ද්‍රයා මතු පිටදී මෙයාට කීයක් පනින්න පුළුවන්ද? මීටර 6යි. එහෙනම් ගුරුත්වය පෘථුවියේ ගුරුත්වය මෙන් සඳේ ගුරුත්වය 6න් එකක් කියන එක අහලා තියෙනවා නම් අන්න ඒ දැනුම ආශ්‍රයෙන් ඔබට පිළිතුරට යන්න පුළුවන් මීටර 6ක් ඉහළට පනින්න පුළුවන් කියන එක. හොඳයි. අපි මේ දන්න අගය අපි අද ලබා ගන්න බලමු. අපි මේ ගුරුත්ව ශාස්ත්‍ර පාඩම යටතේදී උසස් පෙළදී ඉගෙන ගනිපු දැනුම භාවිත කරලා. දරුවනි අපි බලමු මෙය සටහනකට අරගෙන. මේ පෘථුවිය අපි අඳින්නේ. පෘථුවිය අපි E කියලා නම් කරමු. ඒ වගේම චන්ද්‍රයා මෙන්න මේ විදිහට ගෝලාකාර පෘෂ්ඨය තියෙන්නේ. මෙතන මූන් කියලා අපි මෙහෙම ලකුණු කරගනිමු. හරි? එහෙමනම් යම් පුද්ගලයෙක් මෙන්න මෙතන ඉඳලා මේ පෘෂ්ඨයේ ඉඳලා සිම්පල් M ස්කන්ධයේ තියෙන පුද්ගලයෙක් කියලා හිතමු. මෙයාට ඉහළට පනින්න පුළුවන් උස කොච්චරක්ද? මීටර 1යි කියලා තියෙනවා. අපි h1 කියලා සංකේතාත්මකව දක්වා ගනිමු මේ අවස්ථාවේදී අපිට මේ ගැටලුව විසඳන්න පහසු වීම සඳහා. එතන මේ M ස්කන්ධයම තමයි තිබෙන්නේ චන්ද්‍රයා මතු පිටදී ඒ පුද්ගලයාට. ඔහුගේ බර ස්ථානයෙන් ස්ථානයට වෙනස් වෙනවා. නමුත් ඔහුගේ ස්කන්ධය වෙනස් වන්නේ නැහැ. එහෙනම් මේ පෘථුවියේදී ස්කන්ධය සිම්පල් M කියලා අපි ගත්තා නම් චන්ද්‍රයා මතු පිටදී ස්කන්ධයත් සිම්පල් M කියලා අපිට ගන්න පුළුවන්. එහෙමනම් බලන්න මෙයා මෙතෙන්දී පනින්න පුළුවන් උස අපි h2යි කියලා කියමු. මෙන්න මේ විදිහට අපි බලමු දැන් මෙන්න සටහනකට ගත්ත අපිට කියලා තියෙන දේ. ඒතර පෘථුවියේ අරය අපිට කීතමු r කියලා. එහෙමනම් චන්ද්‍රයාගේ අරය වෙන්නේ කීයද? පෘථුවියේ අරයෙන් 4න් එකක් කියලා අපිට කියලා තියෙනවා. 4න් එකයි r. ඒතර පෘථුවියේ හැදිච්ච ද්‍රව්‍ය ඝනත්වය අපි ρ කියලා කියමු. එහෙමනම් චන්ද්‍රයා හැදිච්ච ඝනත්වය වෙන්නේ කීයද? 3න් 2යි ρ කියලා අපිට කියන්න පුළුවන්. මෙන්න මේ විදිහට බලන්න අපිට දීලා තියෙන දත්ත මේ රූප සටහනක් ආශ්‍රයෙන් අපි ඉදිරිපත් කරගත්තා. දැන් අපිට තියෙන්නේ සමීකරණ ලියලා මේ සම්බන්ධය ලබා ගන්න h1 සහ h2 අතර h1 අගය අපිට කියලා තියෙනවා මීටර 1යි කියලා. එහෙනම් h2යි හොයාගන්න ඕන. හරි. අපි දැන් දන්න දැනුම අපි උසස් පෙළ භෞතික විද්‍යාවේදී ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රය ඉගෙන ගන්න කලින් ඉඳලම දන්න එක දැනුමකුත් භාවිත කරන්න වෙනවා. කුමක්ද?
අපට යොදන්න පුළුවන් උපරිම ශක්තියට යම් අගයක් තියෙනවා පෘථිවිය මතදීත් සඳ මතදීත්. එමනම් ඒ උපරිම ශක්තිය යොදලා මෙතෙන්දි පනින්න පුළුවන් H1 උසක් නම් අන්නේ උපරිම ශක්තිය තමයි අපි හඳ මතදීත් යොදන්නේ ඉහළට පැනීම සඳහා. ඒතර අපේ ශරීරයේ අපේ ගනිපු ආහාර වලින් ලබාගත්තු ශක්තියෙන් ඒ ශක්තිය හරවන්නේ මොන ශක්තියකටද ඉහළට පැනීමේදී අන්න විභව ශක්තිය බවටයි හරවන්නේ. එහෙමනම් අපි පෘථිවිය මතදී මෙයාට කොච්චර විභව ශක්තියක් ලබා දෙනවද? අන්න අපි දන්නවා mgh කියලා ප්‍රකාශනයක් mg1h1. අන්න අපි ඉහළට පනිනවා නම් h1 උසකට අන්න mgh කියන ප්‍රකාශනයට අනුව අපි ලිව්වා mg1h1 කියලා. අපි සාමාන්‍යයෙන් g කියලා තමයි ලියන්නේ. මෙතෙන්දි මම g1 කියනවා. මොකද මට සංසන්දනය කරන්න තියෙනවා පෘථිවියේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාව එමෙතන ගුරුත්වජ ත්වරණය සහ චන්ද්‍රයා මතදී එම අගය 1 නිසා g1 සහ g2 අගයන් අපි භාවිත කරනවා. එහෙනම් මෙන්න අපේ ශක්තිය හරවනා විභව ශක්තියට පෘථිවියේදී mg1h1 කියලා. එමනම් චන්ද්‍රයා මතු පිටදී එම ශක්තියම තමයි අන්න අපි හරවන්නේ විභව ශක්තියට. එහෙමනම් mg1h1 සමාන වෙන්න ඕන mg2h2ට. ඒතර පෘථිවි පෘෂ්ඨය ආසන්නයේ ගුරුත්වජ ත්වරණය එමෙතන ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය g1 වෙනවා නම් චන්ද්‍රයා මතු පිටදී එම අගය g2 වෙනවා නම් මෙන්න මේ විදිහට අපිට මේ ප්‍රකාශනය ලියන්න පුළුවන්. ඒතර දෙපසින්ම මට m ඉවත් කරන්න පුළුවන්. එමනම් g1h1 සමාන වෙනවා g2h2ට. අපි දන්නවා ඝන ගෝලයක පෘෂ්ඨය ආසන්නයේ ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාව සඳහා අපි ප්‍රකාශනයක් ලියලා තියෙනවා සිද්ධාන්ත ඉගෙන ගැනීමේදී. මෙන්න මේ විදිහට gm බෙදීම r වර්ගය කියලා. ඒතර පෘථිවියේ ස්කන්ධය m1 නම් චන්ද්‍රයාගේ ස්කන්ධය m2 නම් දැන් බලන්න මෙන්න මේ g1 සඳහා අපිට ලියන්න පුළුවන් g2 සඳහා ලියන්න පුළුවන් කොයි ආකාරයෙන්ද කියලා බලන්න. g1ට ලියන්න පුළුවන් g කැපිටල් M කියන්නේ මොකද්ද? 3න් 4යි 5r ඝනය මෙන්න පරිමාව මෙන්න ඝනත්වයෙන් වැඩි කරාම එනවා ස්කන්ධය මෙන්න ආයිත් r වර්ගයෙන් බෙදුවාම එනවා අපට සිම්පල් g අගය. ඒතර මේ කියවෙන්නේ මොකද්ද? m අගය මෙතනින් කියවෙනවා. මේ සම්පූර්ණ ටිකෙන් කියවෙන්නේ කුමක්ද? සිම්පල් g. එතකොට g1 h1 මෙය සමාන වෙන්නේ කුමකටද? දැන් බලන්න දරුවනි මම g1 h1 මෙන්න වම් පස ලිව්වා g1 කියන්නේ gm බෙදීම m1 බෙදීම r වර්ග. ඒතර g1 කියන්නේ පෘෂ්ඨයේ ආසන්නයේ ගුරුත්වජ ත්වරණය මෙන්න මේ විදිහට ලියලා gm over r gm බෙදීම r වර්ග කියන එක තමයි මේ ලියලා තියෙන්නේ. ඒතර 3න් 4යි 5r ඝණයෙන් කියවෙන්නේ කුමක්ද? පෘථුවියේ පරිමාව. තර පෘථිවියේ පරිමාව ඝනත්වයෙන් වැඩි කරාම තමයි ලැබෙන්නේ පෘථිවියේ ස්කන්ධය. මෙන්න ස්කන්ධය ලැබුණා. ස්කන්ධය බෙදුවම r වර්ගයෙන් අන්න ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය g1 කියන එක අපිට ලැබිලා තියෙනවා. තර g1 h1 මෙන්න h1 ලිව්වා. සමාන වෙන්න ඕන චන්ද්‍රයා මතු පිටදී එම අගයට. එතකොට g අපි දැන් පරිමාව වෙන්නේ 3න් 4යි 5 r ඝනය කියලා කියන්නේ පෘථිවියේ අරය r නම් චන්ද්‍රයාගේ අරය r බෙදීම 4යි. r බෙදීම 4 ඝනය. ඒතර පරිමාව වෙනවා. පරිමාව මෙන්න මේ ඝනත්වයෙන් ගුණ කරාම 3න් 2යි ρ කියන අගයෙන් ගුණ කරාම ලැබෙනවා චන්ද්‍රයාගේ ස්කන්ධය. ඒතර චන්ද්‍රයාගේ අරය r බෙදීම 4යි. r බෙදීම 4 වර්ගය මෙතන තියෙන්නේ. r බෙදීම 4 වර්ගය අන්න එතකොට g2 කියන අගය අපට ලැබෙනවා. එතරම් g2 අපි ගුණ කරාම h2කින් මෙන්න g2 h2 එනවා. දැන් දරුවනි බලන්න මේ දෙපස තියෙන පද දිහා.
කැපිටල් G කියන පදය අපට ඉවත් කරන්න පුළුවන්. 3න් 4යි ෆයි අපට ඉවත් කරන්න පුළුවන්. R ගණයත් මෙන්න ගුණ කිරීමක් තියෙනවා. මෙතනත් R ගණය එනවා. ඒකත් ඉවත් කරන්න පුළුවන්. රෝ කියලා අගයක් අපි අරගෙන තියෙනවා පෘථුවියේ ඝනත්වය. එය දෙපසම තියෙනවා රෝ කියන පදය රෝ ඉවත් කරන්න පුළුවන්. එහෙමනම් දරුවනි මේ සමීකරණ විසඳලා අන්න h2 සහ h1 අතර සම්බන්ධය අපිට ලබා ගන්න පුළුවන්. ඔබ දන්නවා h1 අගය මීටර 1යි කියලා අපි කියලා තියෙනවා. එහෙමනම් මෙන්න මේ දන්න අනිකුත් අගයන් ආදේශ කරාට පස්සේ අපිට h2 සමානයි මීටර 6යි කියන එක ලබා ගන්න පුළුවන්. ඒතර ඔබ පහළ පන්තිවල ඉඳලම දැනගෙන හිටි අගයක් දැනගෙන හිටි සම්බන්ධයක් මෙන්න දැන් අපිට අලුතෙන් ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රය පිළිබඳව සිද්ධාන්ත ඉගෙන ගත්තට පස්සේ උසස් පෙළ දැනුම භාවිත කරලා ඒ දන්න අගය තහවුරු කරගන්න පුළුවන්. මම හිතන්නේ මම මේ සුළු කරන්න පහසු ප්‍රකාශනය සුළු කරන්න කාලය ගත කරන්න අවශ්‍ය නැහැ. ඔබ උසස් පෙළ පන්තියේ දරුවන් හැටියට මේ වීජීය ප්‍රකාශන සුළු කිරීම පිළිබඳව අවබෝධයක් තියෙනවා, හුරුවක් තියෙනවා. ඒ හුරුව වැඩි දියුණු කරගන්න ඕන. ඒ නිසා මේ සුළු කරලා බලන්න. අවසානයේදී ඔබට h2 සමානයි 6යි මීටර කියන අගය ලැබෙනවා. හොඳයි දරුවනි මම මේ උදාහරණ පෙන්වුවේ ඔබ දන්න දෙයක් අපි අලුතෙන් ඉගෙන ගන්නපු දේවල් භාවිත කරලා ලබා ගන්නේ කොහොමද කියන එක පෙන්වන්න. ඔබ ඉගෙනගෙන තියෙන දැනුම භාවිත කරලා. බලන්න දරුවනි ඉතාමත්ම කෙටි ප්‍රශ්නයක්. බලන්න පෘථිවි පෘෂ්ඨයේදී වියෝග ප්‍රවේගය සොයන්න කියන එක තියෙනවා. කුමක්ද මේ වියෝග ප්‍රවේගය කියලා කියන්නේ? ඕනෑම ග්‍රහ වස්තුවක් සම්බන්ධයෙන් වියෝග ප්‍රවේගය කියන පදයක් තියෙනවා. කුමක්ද මේ වියෝග ප්‍රවේගය? යම් ග්‍රහ වස්තුවක මතු පිටදී වස්තුවකට ලබා දෙන්න ඕන අවම ප්‍රවේගය තමයි අන්න එම ග්‍රහ වස්තුවේ ගුරුත්වාකර්ෂණ සීමාවෙන් ඔබට යෑම සඳහා. එවනම් පෘථිවියේ පෘෂ්ඨයේදී ලබා දෙන්න ඕන අවම ප්‍රවේගයට තමයි කියන්නේ පෘථිවිය සඳහා වියෝග ප්‍රවේගය කියන එක. ඔබ සිද්ධාන්ත පාඩම් වලදී මේ සඳහා ප්‍රකාශනයක් ලබාගෙන තියෙනවා. මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ ඒ සංඛ්‍යාතාත්මක ප්‍රකාශනය ලබා ගන්න නෙවෙයි සංඛ්‍යාත්මක පිළිතුරක් ලබා ගන්න එකයි මේ බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙමනම් මේක ලබා ගන්න බලමු. කොහොම වුණත් අපි සිද්ධාන්තය මතක් කිරීම සඳහා ඒ ප්‍රකාශනය ලබාගෙනම අගයන් ආදේශ කළා අවසාන පිළිතුරට යමු. දරුවනි ඔබ දන්නවා පෘථුවිය මෙන්න මේ ආකාරයෙන් ගෝලාකාර වස්තුවක්. එහි අරය R වෙනවා නම් තර මෙන්න මේ විදිහට සිම්පල් m ස්කන්ධයක් මෙතන තිබ්බා නම් එයාට ලබා දෙන්න ඕන ප්‍රවේගය v නම් අපි ගුරුත්වාකර්ෂණ සීමාවෙන් ඔබට යෑම සඳහා අපිට ලියන්න පුළුවන් ප්‍රකාශනයක් ශක්ති සංස්ථිති මූලධර්මයේ භාවිත කරලා. තර පෘථිවි පෘෂ්ඨයේදී මේ වස්තුවට v ප්‍රවේගය ලබා දීමේදී එයාගේ චාලක ශක්තිය කොච්චරද? 2 mv වර්ග වෙනවා. තර පෘථිවි ගුරුත්වාකර්ෂණ සීමාවේ එතන පෘෂ්ඨයේ ආසන්නයේ තිබීම නිසා මෙයාට තිබෙනවා ගුරුත්වාකර්ෂණ විභව ශක්තියක්. කුමක්ද ඒ විභව ශක්තිය? ඍණ g කැපිටල් M සිම්පල් M යට R. තර කැපිටල් M කියන්නේ මෙන්න මේ පෘථිවියේ ස්කන්ධය. කැපිටල් R කියන්නේ පෘථිවියේ අරය. මෙන්න මේක තමයි මුළු ශක්තිය පෘථිවි පෘෂ්ඨයේ ආසන්නයේදී මේ වස්තුව සතුව තිබෙන. තර මෙයා ගුරුත්වාකර්ෂණ සීමාවෙන් ඔබට යනකොට යන්තමින් සීමාව දක්වා යෑම තමයි මේ වියෝග ප්‍රවේගයෙන් අදහස් කරන්නේ. යන්තමින් සීමාවට ගියහම මෙයාගේ ප්‍රවේගය ශූන්‍ය වෙනවා. එමනම් චාලක ශක්ති කොටස ශූන්‍ය වෙනවා. ඒ වගේම අපරිමිත දුරක් ගියහම අන්න යාගේ විභව ශක්තියත් ශූන්‍ය වෙනවා. එහෙනම් අවසානයේදී මුළු ශක්තිය කොපමණද? ශූන්‍යයි. අන්න එහෙනම් මේ ප්‍රකාශනය අපිට ලියන්න පුළුවන්. එතන මේ ප්‍රකාශනයෙන් අපිට v කියන පදය වියෝග ප්‍රවේගය උක්ත කරා නම් අපට කුමක්ද ලැබෙන්නේ? 2යි කැපිටල් G කැපිටල් M යට R කියලා ලැබෙනවා. v වර්ග තිබුණේ එහෙමනම් v සඳහා වර්ගමූලය මෙන්න මේ අගය ලැබෙනවා. ඔබ දන්නවා ඝන ගෝලයක පෘෂ්ඨයේ ආසන්නයේදී ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ අගය G සමානයි G කැපිටල් M බෙදීම R වර්ග කියලා අපි පළමු ගැටලුවේදීත් භාවිත කරා. එහෙමනම් මෙතෙන්දීත් මෙන්න මේ සම්බන්ධය අපිට භාවිත කරන්න පුළුවන්. එහෙමනම් අපිට v සඳහා ලැබෙන්නේ කුමක්ද? කැපිටල් G කැපිටල් M වෙනුවට මට දාන්න පුළුවන් G R වර්ගය කියලා. ඒතර 2යි G R වර්ග බෙදීම R කියලා එනවා. සුළු කරාම කුමක්ද අපිට ලැබෙන්නේ? 2යි G
R කියලා අපට ලැබෙනවා. මෙන්න මෙයයි අපට ලැබෙන්නේ අවසාන ප්‍රකාශනය. මේ කලින් අවස්ථාවකත් සිද්ධාන්ත ඉගෙන ගැනීමේදීත් ඔබ ඉගෙනගෙන තියෙනවා. දැන් අපි අගයන් ආදේශ කරලා බලමු. එතකොට v සමානයි අපට එනවා වර්ගමූලය 2 ගුණ කිරීම 10 ගුණ කිරීම r වල අගය කීයද 6400යි කිලෝමීටර මීටර කරන්න 10 3 වෙනි බලයෙන් අපි ගුණ කරනවා. දැන් අපි සුළු කරලා බැලුවාම කුමක්ද ලැබෙන්නේ එහෙනම් 2 ගුණ කිරීම 64න් එනවා 128ක් කියලා. මෙතන 3යි 4යි 5යි 6යි එහෙනම් 128 ගුණ කිරීම 10 6ක් කියලා එනවා වර්ගමූලය. එහෙනම් v සමානයි අපට 128 වර්ගමූලය සොයන්න පුළුවන් ඔබ කාටත්. ඔබ පල්ලෙහා පන්ති ඉඳලා දන්නවා. අපි දන්නවා 121 වර්ගමූලය කීයද 11යි. එවන 128 වර්ගමූලය වෙන්න ඕන ආසන්න අගය බැලුවොත් 11යි දශම ගාණක් එන්න ඕන. මම මේ අවස්ථාවේදී අවසාන දශම ස්ථානය දක්වා සුළු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ විශාල අගයන් ගන්නකොට අපි 11යි කියලා ආසන්න වශයෙන් සලකමු. එවන 11 ගුණ කිරීම 10 6 මෙතන එන්නේ. එවන 10 6 වර්ගමූලය 10 3 නම් 11 ගුණ කිරීම 10 3යි කියලා එනවා අපට. එතකොට එන්නේ ඒකකය කුමක්ද? තත්පරයට මීටර. මේ අපට හුරු පුරුදු ආකාරයෙන් හැදුවනම් 11යි කිලෝමීටර්ස් තත්පරයට. අන තත්පරයට කිලෝමීටර් 11ක වේගයක් තමයි මේ ලබා දෙන්න ඕන කියලා කියන්නේ. ඔබ සංසන්දනය කරලා බලන්න ඔබ දන්නා වේගයන් අනුව මේ තත්පරයට කිලෝමීටර් 11ක් කියලා කියන්නේ අතිවිශාල දුරක්. තත්පර එකක් තුල කිලෝමීටර් 11ක් යන තරම් වේගයක් ලබා දෙන්න ඕන මෙන්න වස්තුවකට පෘථිවි පෘෂ්ඨයේදී අන්න වියෝග ප්‍රවේගය හැටියට මේ අගය ලබා දෙන්න ඕන. මෙය විශාල අගයක් බව ඔබට පෙන්눔 කිරීම සඳහා තමයි මේ උදාහරණය අපි යොදාගත්තේ. එතකොට අපි අභ්‍යවකාශයට යනවා නම් අපේ පෘථිවි ගුරුත්වාකර්ෂණ සීමාවෙන් ඔබට යනවා නම් අපිට මේ ප්‍රයෝගය අවශ්‍ය වෙනවා. මේ ප්‍රවේගය අවශ්‍ය වෙනවා. නමුත් ප්‍රායෝගිකව පෘථිවි පෘෂ්ඨය ආසන්නයේදී මේ ලබා ගැනීම අපහසුයි. අන්නේ නිසා තමයි රොකට් අභ්‍යවකාශ ගත කිරීමේදී පියවර ගණනාවක් ඔස්සේ ඉහළට යන්නේ. එක ප්‍රවේගයක් අරගෙන එක්තරා ප්‍රවේගයක් කරන් ඉහළට ගිහිල්ලා ඉහළදී තමයි අපි තව තවත් ප්‍රවේගයන් ලබාගෙන සීමාවෙන් ඔබට යන්නේ. එහෙමනම් ලොකු අගයක් තියෙනවා කියන එක දැනගන්න ඔබට සාමාන්‍යයෙන් මතක තියාගන්න පුළුවන් අගයක් මේක කිලෝමීටර් 11ක් තත්පරයට. එතකොට මෙන්න මෙහෙම. ඒතර මේ වියෝග ප්‍රවේගය සම්බන්ධයෙන් අපි දැනගන්න ඕන කාරණා ගණනාවක් ඔබ සිද්ධාන්ත ඉගෙන ගැනීමේදී ඉගෙන ගන්න ඇති. අපේ වායු ගෝලයේ හයිඩ්‍රජන් වායුව නැහැ කියලා අපි කියනවා. අපි රසායන විද්‍යා පාඩම් වලදී අහලා ඇති වායු ගෝලයේ සංයුතිය ගැන ඉගෙන ගැනීමේදී මෙහි හයිඩ්‍රජන් නැහැ කියන එක. ඇයි හයිඩ්‍රජන් නැත්තේ? අපි දන්නවා තාපයේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා ඕනෑම වායුවකට තියෙනවා ප්‍රවේගයක් අහඹු ප්‍රවේගයක්. නමුත් අපි වර්ග මධ්‍යන්න ප්‍රවේගයක් ගැනත් කතා කරනවා. අන්න එහෙනම් හයිඩ්‍රජන් වායුව කියන සැහැල්ලු වායුවට තියෙන වර්ග මධ්‍යන්න මූල වේගය අපේ වායු ගෝලයේ එයා තිබුණා නම් එයාට තියෙන ප්‍රවේගය ලොකු අගයක්. එයා තියෙන මට්ටමේදී එයාට ඉන්න පුළුවන් මට්ටමේදී අන්න වියෝග ප්‍රවේගයට වඩා අර වර්ග මධ්‍යන්න මූල වේගය වැඩි හයිඩ්‍රජන් වල සැහැල්ලුම වායුව නිසා. එහෙමනම් එයාට ඒ ප්‍රවේගයෙන් ගමන් කරමින් ඉන්න බෑ. ශ්‍රේෂ්ඨය තුල ශ්‍රේෂ්ඨයෙන් ඔබට යනවා. අන්න ඒ හේතු නිසා තමයි අපේ පෘථිවි වායු ගෝලයේ හයිඩ්‍රජන් වායුව නොමැති වෙන්නේ. අපිට හයිඩ්‍රජන් අවශ්‍ය වුණාම අපි හයිඩ්‍රජන් නිපදවා ගන්නවා ප්‍රතික්‍රියා මගින්. නමුත් ස්වභාවිකව නයිට්‍රජන් තියෙන්න වගේ ඔක්සිජන් තියෙන්න වගේ කාබන් ඩයොක්සයිඩ් තියෙන්න වගේ හයිඩ්‍රජන් නැහැ. අන්න අපි දැන් දන්නවා සම්බන්ධයක් රසායන විද්‍යාවේදී ඉගෙන ගන්නපු සම්බන්ධයක් දැනුමක් අපිට ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රයේ දැනුම භාවිත කරලා පැහැදිලි කරන්න පුළුවන්. අපිට අතිශෝක්තියෙන් කතාවක් කියන්න පුළුවන් මෙහෙම. අද පවතින උෂ්ණත්වයට අනුව හයිඩ්‍රජන් වල වියෝග ප්‍රවේගය එයා ඉන්න මට්ටමේදී හයිඩ්‍රජන් වල වර්ග මධ්‍යන්න මූල වේගය ඒ මට්ටමේ වියෝග ප්‍රවේගයට වඩා වැඩි. එහෙනම් එයා ගිහිල්ලා. තවත් උෂ්ණත්වය වැඩි වුණොත් කුමක් සිදු වෙයිද? අනිකොත් වායුන් වල වර්ග මධ්‍යන්න මූල වේගයත් වැඩි වේවි වියෝග ප්‍රවේගයට වඩා. එහෙම වුණොත් අපේ වායු ගෝලයට කුමක්ද සිද්ධ වෙන්න පුළුවන්? වායු ගෝලය ඔක්කොම අභ්‍යවකාශයට ආවේ වායු අණු ටික. අන්න එහෙම වෙන්න පුළුවන් කියලා සෛද්‍යාන්තිකව අපිට කියන්න පුළුවන්. නමුත් එය ප්‍රායෝගිකව වෙන්න නම් විශාල උෂ්ණත්ව වැඩිවීමක් වෙන්න ඕන. අපි ඒකත් දැනගන්න ඕන. මෙන්න මේ විදිහේ තත්ත්වයක් තියෙනවා. තර සඳට වායු ගෝලයක් නොමැති වෙන්න හේතුවත්
සඳේ පවතින උෂ්ණත්වයට අනුව වායු අණු තිබුණා නම් එයාලගේ වර්ගමත් දන්න මූල වේගය සඳ මතු පිට තිබෙනා වූ වියෝග ප්‍රවේගයට වඩා වැඩි. ඒ නිසා තමයි එයාලා වියෝ වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසායි හඳට වායු ගෝලයක් නොමතුවන්නේ. මෙන්න මේ විදිහට විවිධ සංසිද්ධි අපට පැහැදිලි කරන්න පුළුවන් මෙන්න මේ වියෝග ප්‍රවේගය කියන අගය හොයාගෙන ඒ අදහස අනුව. හොඳයි දරුවනි, මේ දැනුම භාවිත කරලා තවත් ගැටලු විසඳීම් තියෙනවා. අපි ඉදිරියට යමු. දැන් බලන්න දරුවනි, පෘථිවි පෘෂ්ඨය ආසන්නයේ වූ වස්තුවක් මත ක්‍රියා කරන බලය සැලකිල්ලට ගනිමින් පෘථිවියේ ස්කන්ධය සොයන්න කියන එකයි කියන්නේ. අපිට දීලා තියෙන දත්ත මොනවද? ගුරුත්වජ ත්වරණය දීලා තියෙනවා. පෘෂ්ඨය ආසන්නයේදී ගුරුත්වජ ත්වරණය 10යි ms ඍණ 2 වාසියෙන් තමයි අපි භාවිත කරන්නේ. සත්‍යම අගය බොහෝ දුරට නිවැරදි අගය 9.8යි තප්පර වර්ගයට මීටර. නමුත් අපි බොහෝ ගණනය කිරීම වලදී 10යි භාවිත කරනවා. පෘථිවියේ අරය 6400 කිලෝමීටර. තර සර්වත ගුරුත්වාකර්ෂණ නියතය මෙන්න මේ අගය බව අපි පරීක්ෂණාත්මකව සොයාගෙන තියෙනවා. මේ පෘථිවියේ අරය පවා අපි සොයාගෙන තියෙනවා. ඉතාමත්ම ඈත කාලේ ඉඳලම ගණිතය පාවිච්චි කරලා භෞතික විද්‍යාව දැනුම පාවිච්චි කරලා අරය සොයාගෙන තියෙනවා. අද වෙද්දී ඉතාමත්ම නිවැරදිව චන්ද්‍රිකා මගින් චන්ද්‍රිකා ඡායාරූප මගින් මේක සොයාගෙන තියෙනවා. නා ස්කන්ධය තමයි හොයන්න කියන්නේ. අපි ස්කන්ධයන් සොයන්නේ තුලාවකට දාලා. නමුත් මේ ගණනය කිරීමක් කරලා ස්කන්ධයක් හොයන්න යනවා. මෙන්න අපි බලමු කෙසේද මේ ගණනය කිරීම කරන්න කියන එක. තොර පෘථුවිය අපි මේ ආකාරයෙන් අඳිමු. පෘථුවියේ අරය මෙහෙම R නම් ඒ ස්කන්ධය කැපිටල් M නම් මෙන්න මේ ආසන්නයේ තියෙන ස්කන්ධයක් සිම්පල් M ස්කන්ධයක් ගත්තා. අන්නේ සිම්පල් ස්කන්ධයක් මත ක්‍රියා කරන බලය ප්‍රයෝජනට අරගෙන සැලකිල්ලට අරගෙන තමයි මේ පෘථුවියේ ස්කන්ධය අපි හොයන්න යන්නේ. අපි දන්නවා මෙන්න මේ දෙන්න අතර අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලය කොච්චරද? නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය අනුව අපි දන්නවා මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන්. මේ අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ කුමක්ද? මෙහි බර. අන්න වස්තුවක බර යනු එය පෘථුවිය වෙතට ඇද ගැනීමේ බලයයි කියන එකත් ඔබ පහළ පන්ති වල ඉඳලම අහලා තියෙනවා. එහෙමනම් දැන් අපි මෙන්න මේ කැපිටල් M අගය තමයි හොයාගන්න යන්නේ. එතකොට බලන්න සිම්පල් M අගය අපිට දෙපසින්ම ඉවත් කරන්න පුළුවන්. දෙපසින්ම සිම්පල් M ඉවත් කරාට පසුව කැපිටල් M තමයි අපිට සොයන්න තියෙන්නේ. කැපිටල් M පදය අපි උක්ත කරමු. එන උක්ත කරාම එන්නේ කැපිටල් M සමාන වෙනවා සිම්පල් G R වර්ගය බෙදීම කැපිටල් G කියලා අපට එනවා. දැන් ගුරුත්වද ත්වරණයගේ 10යි කියලා අපි දන්නවා. 10 ගුණ කිරීම 6400 ගුණ කිරීම 10 3යි මීටර කරාම ත්‍රෙහි වර්ගය බෙදීම 6.67 ගුණ කිරීම 10 බල ඍණ 11යි. මෙන්න මේ අගයන් සුළු කරගන්න පුළුවන් අපට. එහෙමනම් පෘථිවි ස්කන්ධය සඳහා කිලෝග්‍රෑම් වලින් මෙන්න මේ අගය අපට ලැබෙනවා. ඔබට සුළු කරගන්න පුළුවන් මෙය මම සුළු කරන්න පියවර ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට කරගන්න පුළුවන් දෙයක් මෙය. දැන් මම මේ ගැටලුව ඉදිරිපත් කරේ ඇයි? පෘථිවියේ ස්කන්ධය කිව්වහම අතිවිශාල ස්කන්ධයක්. අපි කෙසේද සොයාගන්නේ? මෙන්න අපි ඉගෙන ගනිපු දැනුම භාවිත කරලා මේ සොයන්න පුළුවන් කියන එක ඔබට පෙන්වා දීම සඳහා. හොඳයි දරුවනි, මේ වගේම අපට වෙනත් ග්‍රහ වස්තුන් වල ස්කන්ධයන් පවා හොයාගන්න පුළුවන්. චන්ද්‍රයාගේ ස්කන්ධය සොයාගන්න පුළුවන්. වෙනත් අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ඉන්න බ්‍රහස්පතිගේ, යුරේනස්ගේ, නෙප්චූන්ගේ ඕනෑම ග්‍රහ වස්තුවක ස්කන්ධය අපට සොයාගන්න පුළුවන්. සූර්යයාගේ ස්කන්ධයත් සොයන්න පුළුවන්. එතන මෙන්න මේ ගුරුත්වාකර්ෂණ නියමයන් ඉගෙනගෙන මේ ශේෂ්ත්‍ර සම්බන්ධ දැනුම භාවිත කරලා අපට මේ සෞර ග්‍රහ මණ්ඩලයේ සම්බන්ධ බොහෝ දේවල් සොයාගන්න පුළුවන්. අපි ඈත අතීතයේදී සෞර ග්‍රහ මණ්ඩලයේ බොහෝ දේවල් සොයාගත්තේ PVSෙන්, ඉන්පසුව දුරේක්ෂේ භාවිත කරලා සොයාගත්තා. ඉන්පසුව මෙන්න මේ ගුරුත්වාකර්ෂණ නියමයේ සහ ශේෂ්ත්‍ර සංකල්පේ භාවිත කරලා තව බොහෝ කාරණා අපි සොයාගෙන තියෙනවා. හොඳයි දරුවනි, අපි දැන් තවත් ගැටලුවක් විසඳමු ඉදිරියට ගිහිල්ලා. දරුවනි, මෙන්න මේ ගැටලුව දිහා බලන්න. මේ ගැටලුවේදී අපිට කියලා තියෙනවා පෘථිවිය හා සඳෙහි ස්කන්ධයන් දීලා තිනවා කැපිටල් M1 කැපිටල් M2 ආදී වශයෙන්.
අරයන් දීලා තියෙනවා කැපිටල් R එක සහ කැපිටල් R දෙක ආදී වශයෙන්. එතකොට මෙන්න මේ ඒවායි කේන්ද්‍ර අතර දුර සිම්පල් D කියලා අපිට දීලා තියෙනවා. එහෙමනම් අපිට කියනවා පෘථිවි චන්ද්‍ර පද්ධතියේ මෙන්න මේ ගුරුත්වාකර්ෂණයෙන් මිදිලා අභ්‍යවකාශයට ගමන් කිරීමට ඒවායේ කේන්ද්‍ර අතර මධ්‍ය ලක්ෂයේදී දෙන්න ඕන ප්‍රවේගය කුමක්ද කියන එකයි අහන්නේ. මෙන්න මේ මධ්‍ය ලක්ෂයේදී ලබා දෙන්න ඕන ප්‍රවේගය කුමක්ද කියන එකයි අහන්නේ. තොර දරුවනි මෙයත් යම් ආකාරයක වියෝග ප්‍රවේගය හා සම්බන්ධ ප්‍රශ්නයක්. අපි කලින් ගැටලුවක් විසඳුවා තනි ග්‍රහ වස්තුවක එමෙත පෘථුවියේ පෘෂ්ඨයේදී වස්තුවක වියෝග ප්‍රවේගය සොයාගත්තා. අපිට ඒ වගේම වස්තු පද්ධතියක දැන් මෙතෙන්දී ස්කන්ධ දෙකක් සහිත පද්ධතියක යම් ලක්ෂයක ඉඳලා නිකුත් කරන්න ඕන ප්‍රවේගය ගැන යහන්නේ. අන්න එහෙනම් ඒ වියෝග ප්‍රවේගය සඳහා අගයක් අපි ලබා ගන්න බලමු. තර දරුවනේ අපි මෙය රූප සටහනක් මගින් ඉදිරිපත් කරගමු. මෙන්න පෘථුවිය මේ ආකාරයෙන් ඉන්නවා. M1 ස්කන්ධයක් තියෙනවා. තර පෘථුවි කේන්ද්‍රයේ ඉඳලා D දුරකින් මෙන්න තියෙනවා චන්ද්‍රයා එයාගේ ස්කන්ධය M2 කියලා අපි කියලා තියෙනවා. අරයන් දීලා තියෙනවා R1 සහ R2 කියලා. ඒතර මෙහි කේන්ද්‍රයේ ඉඳලා මෙහි කේන්ද්‍රයට තමයි D දුර. අන්න එතකොට මේ මධ්‍ය ලක්ෂය අපි O කියලා හිතමු. මේ කේන්ද්‍ර යාකරණ රේඛාවේ මධ්‍ය ලක්ෂයේදී ලබා දිය යුතු ප්‍රවේගය තමයි යහන්නේ. එහෙමනම් මේ පද්ධතියේම ගුරුත්වාකර්ෂණයෙන් මිදිලා ඉවතට යන්න ලබා දෙන්න ඕන ප්‍රවේගය. එහෙමනම් අපට කලින් භාවිත කර මූල ධර්මයෙන් භාවිත කරන්න පුළුවන්. කුමක්ද? ශක්ති සංස්ථිති මූල ධර්මය. එහෙනම් මෙතෙන්දී ලබා දිය යුතු ප්‍රවේගය අපි හිතමු සිම්පල් v කියලා. මේ ස්කන්ධය සිම්පල් m කියලා හිතමු. එහෙනම් මෙතෙන්දී මේ ප්‍රවේගය ලබා දුන්නා නම් මෙයාගේ චාලක ශක්තිය කොච්චරද? 2 m v වර්ග. තර මෙයාගේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය පෘථුවියේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ හේතුවෙන් මේ ලක්ෂයේදී සිම්පල් m සතු විභව ශක්තිය කොච්චරද? අන්න අපි දන්න මූල ධර්ම වල ලියන්න පුළුවන්. gm1 සිම්පල් m යට d බෙදීම 2යි කියලා. මෙන්න කේන්ද්‍රයේ ඉඳලා මේ මධ්‍ය ලක්ෂයට දුර වෙන්නේ d බෙදීම 2යි. අන්න එහෙනම් පෘථුවිය නිසා මේ සිම්පල් m සතු විභව ශක්තිය මෙන්න මේ අගය. තර චන්ද්‍රයා නිසා මේ සිම්පල් m සතු විභව ශක්තිය කොච්චරද? ඍණ g කැපිටල් M 2 සිම්පල් m යට නැවත d බෙදීම 2යි. මෙන්න මේ ස්කන්ධයට අපි ප්‍රවේගයක් ලබා දුන්නට පස්සේ මේ ස්ථානයේදී තිබෙන මුළු ශක්තිය තමයි මේ ප්‍රකාශනයෙන් කියවෙන්නේ. එමනම් ගුරුත්වාකර්ෂණ සීමාවෙන් ඔබට ගියාට පස්සේ කොච්චරක්ද මෙයාගේ ශක්තිය සම්පූර්ණ ශක්තිය? අපි කලින් ප්‍රශ්නේදී දැනගත්තා චාලක ශක්තියත් ශූන්‍යයි, විභව ශක්තියත් ශූන්‍යයි. අන්න එහෙමනම් මුළු ශක්තිය ශූන්‍යයි. දැන් දරුවනි ඔබට මෙන්න මේ v ප්‍රවේගය සඳහා තමයි ප්‍රකාශනයක් ලබා ගන්න තියෙන්නේ. ඔබට මෙය සුළු කරගන්න පුළුවන්. අපි අවසාන ප්‍රතිඵලය අවසාන පිළිතුර දීලා තිනවා ගැටලුව තුල. අන්න ඒ අගය ඔබට ලබා ගන්න පුළුවන් මේ VG ප්‍රකාශනය සුළු කිරීම මගින්. හොඳයි දරුවනි මෙන්න පද්ධතියකත් වියෝග ප්‍රවේගය කියලා අගයක් තිබෙන බව තමයි අපට මේන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ ග්‍රහ වස්තුවක් සම්බන්ධයෙන් පමණයි අපි උගන්වලා තියෙන්නේ. නමුත් මේ අවස්ථාවේදී පද්ධතියකටත් මේ මූල ධර්මය මේ දැනුම භාවිත කරන්න පුළුවන් බව ඔබ වටහා ගන්න ඕන. අපි තවත් ගැටලුවක් බලමු ඉස්සරහට ගිහිල්ලා. දැන් බලන්න 1978 විතර කාලෙදී තමයි මේ හොයාගෙන තියෙන්නේ ප්ලූටෝ කියන වාමන ග්‍රහයාගේ චන්ද්‍රයක ඉන්නවයි කියන එක. එතන මේ චන්ද්‍රයාගේ කක්ෂයේ අරය අපි දන්නවා චන්ද්‍රයා කියලා කියන්නේ යම් ග්‍රහ වස්තුවක් වටා පරිභ්‍රමණය වෙන තවත් ග්‍රහ වස්තුවක්. එමනම් ප්ලූටෝ වටා ගමන් ගන්නා චන්ද්‍රයෙක් ඉන්නවලු. එයාගේ කක්ෂයේ අරය අපිට දීලා තියෙනවා 4 වැඩි කිරීම 10.7 මීටර කියලා. අපි ඒක දැන් හොයාගෙන තියෙනවා. අපෙන් අහනවා අපිට කියලා තියෙනවා තව දෙයක්. එයාට ප්ලූටෝ වටා ගමන් කරන්න දින 48ක් ගත වෙනවයි කියන එක. අන්න එහෙමනම් අපෙන් අහන්නේ ප්ලූටෝගේ ස්කන්ධය කොච්චරද කියන එක. ඉතින් මෙතෙන්දීත් අපිට භාවිත කරන්න තියෙන්නේ මේ සිදුවන චලිතය කුමනාකාර චලිතයක්ද? මේ ගුරුත්වාකර්ෂණ බලපෑම් හේතුවෙන් සිදුවන මේ චන්ද්‍රයාගේ චලිතය කුමනාකාර චලිතයක්ද? වෘත්තාකාර චලිතයක්. නා වෘත්තාකාර චලිතයේදී ඉගෙන ගන්නපු අපි යාන්ත්‍ර විද්‍යාවේදී ඉගෙන ගන්නපු අන්න ඒ දැනුමයි මෙතෙන්දී භාවිත කරන්න තියෙන්නේ. එතකොට අපි ප්ලූටෝ අපි අඳලා බැලුවොත් මෙන්න මේ විදිහට අපි ඉදිරියට ගිහිල්ලා මෙන්න ප්ලූටෝ කියන ග්‍රහ වස්තුව මෙහෙම ඉන්නම නම්
එයාගේ වටේ එයාගේ ගමන් කරනවා නම් චන්ද්‍රිකාවක් සිම්පල්ලෙන් ස්කන්ධයක් තියෙන මෙන්න මෙයාගේ ආවර්ත කාලය දීලා තිනවා. එන්න එක වටයක් ගමන් කරන කාලය දීලා තිනවා දින 48ක් කියලා. මෙහි අරය දීලා තියෙනවා. මම සිම්පල් R කියලා අරය ලකුණු කරනවා. ආවර්ත කාලය කැපිටල් T කියලා කියනවා. ඉතින් මේක ලේසි ප්‍රශ්නයක්. අපි මෙයාගේ වෘත්තචලිතය සලකලා මෙන්න මෙයාට නිව්ටන්ගේ දෙවෙනි නියමය යොදමු. චලිතය පිළිබඳ දෙවෙනි නියමය යොදමු. එහෙනම් මෙයා මත යෙදෙන බලය කුමක්ද? වෘත්තචලිතය පවත්වා ගැනීම සඳහා අපි මේ බලයට කියන වචනය මොකද්ද? නම මොකද්ද? කේන්ද්‍ර අභිසාරී බලය. අන්න එහෙනම් F සමානයි ma සමීකරණයයි අපි මේ භාවිත කරන්නේ. එහෙනම් F කියන කේන්ද්‍ර අභිසාරී බලය මොකද වෙන්නේ? G මෙයාගේ ස්කන්ධය කැපිටල් M නම් මෙයාගේ ස්කන්ධය සිම්පල් M නම් කැපිටල් M සිම්පල් M බෙදීම R වර්ග තමයි මෙන්න කේන්ද්‍ර අභිසාරී බලය වෙන්නේ. මේ සමාන වෙනවා MA M A කියන්නේ ත්වරණය. මෙයාගේ ආවර්ත කාලය දන්නව නම් කෙසේද අපි මෙයාගේ ත්වරණය ලියන්නේ? ඔබ දන්නවා කේන්ද්‍රාභිසාරී ත්වරණය v වර්ග බෙදීම r කියන විදිහට ලියන්නත් පුළුවන්. r ඔමේගා වර්ග කියලා ලියන්නත් පුළුවන්. ඒතර v කියන්නේ ස්පර්ශීය වේගය නම් ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගය නම් අපි කෝණික ප්‍රවේගය ආශ්‍රයෙන් ලියුවොත් වෙනවා mr ඔමේගා වර්ග කියලා. දැන් එතකොට මෙතන සිම්පල් m අපිට දෙපසින්ම ඉවත් කරන්න පුළුවන්. අපට අවශ්‍ය වෙන්නේ කැපිටල් M පදය. නම් කැපිටල් M සමාන වෙනවා R ඝනය ඔමේගා වර්ග බෙදීම කැපිටල් G කියලා. දැන් බලන්න අපට දීලා තියෙන්නේ ඔමේගාත් නෙවෙයි ආවර්ත කාලය T. එන ඔමේගා සහ T අතර සම්බන්ධය කුමක්ද? මෙන්න මේ විදිහට 2π බෙදීම T කියලා කියන්න පුළුවන්. දැන් ඔබට ඔන්න ගුරුත්වාකර්ෂණ නියතය කැපිටල් G වල අගය ලබා දීලා තියෙනවා නම් මෙන්න මේ කක්ෂයේ අරය අපිට දීලා තියෙනවා නම් ආවර්ත කාලය දින වලින් තමයි දීලා තියෙන්නේ. අපි තත්පර වලට හරව ගන්න ඕන මේ සමීකරණ වලට භාවිත කිරීමේදී. අනේනම් අරය දන්නවා ගුරුත්වාකර්ෂණ නියතය දන්නවා නම් අන්න ආවර්ත කාලය දන්නවා නම් අපට කැපිටල් M සොයා ගන්න පුළුවන්. ඒතර කලින් ගැටලුවකදී අපි පෘථුවියේ ස්කන්ධය සොයාගත්තා. දැන් මේ ගැටලුවෙන් ඔබට පෙන්වන්නේ අපට පෘථුවියේ පමණක් නෙවෙයි වෙන ඈත තියෙන ග්‍රහ වස්තුවක ස්කන්ධය සොයා ගන්නත් පුළුවන්. ඊටාම සරලයි සොයන විදිය. අපි මේ ඉගෙන ගන්නපු මූලධර්ම භාවිත කරලා තමයි මේ අපි සොයා ගැනීම කරේ. හොඳයි. අපි මෙන්න මේ විදියට මේ දැනුම භාවිත කරමින් ඉදිරියට ගමන් කිරීමයි කරන්නේ. දැන් උන තවත් ගැටලුවක් තියෙනවා අපිට. පෘථිවියේ පෘෂ්ඨයේ ආසන්නයේ වූ වෘත්තාකාර කක්ෂයක් ඔස්සේ වස්තුවක් කක්ෂගත කිරීම සඳහා ලබා දිය යුතු තිරස් ප්‍රවේගය කුමක්ද කියන එකයි මේ අහන්නේ. ඔබ කලින් හොයාගත්ත වියෝග ප්‍රවේගය පෘථිවි පෘෂ්ඨය සඳහා 11යි තප්පරයට කිලෝමීටර කියලා ආවා. ලොකු අගයක් කියලා තේරුම් ගත්තා. දැන් බලමු මෙන්න මේ පෘෂ්ඨයේ ආසන්නයේ යවනවා නම් කොච්චරක්ද අපි ලබා දෙන්න ඕන ප්‍රවේගය කියන එක මේ තිරස් මාර්ගයක උතාකාර මාර්ගයක ගමන් කිරීම සඳහා. දරුවනි මේ පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා අපි පොඩ්ඩක් සිහිපත් කරමු. යම් උසක ඉඳලා වස්තුවක් ප්‍රක්ෂේපණය කරා නම් යම් ප්‍රවේගයකින් ඔබ දන්නවා මෙයට යන්න පුළුවන් මාර්ග තුනක් තියෙනවා. ගන්න පුළුවන් පතයන් තුනක් තියෙනවා. ඔබ සිද්ධාන්ත ඉගෙන ගත්තී දන්නවා යම් උසකට අදාළ කිසියම් ප්‍රවේගයකින් යවුවොත් තමයි වෘත්තාකාර කක්ෂයක යන්නේ කියන එක. ඊට වඩා අඩු ප්‍රවේගයකින් යවුවා නම් කුමක්ද වෙන්නේ? මෙන්න තිරස් ප්‍රක්ෂිප්තයක් විදියට පොළොව මතු පිටටම වැටෙනවා. නියමිත වේගයෙන් යවුවා නම් කුමක්ද වෙන්නේ? මෙන්න වෘත්තාකාර මාර්ගයක ගමන් කරනවා පෘථුවිය වටා දිගටම. මේ ඝන ගෝලයක් තමයි පෘථුවිය කියලා කියන්නේ. අන්න එනම් පෘථුවිය වටා වෘත්තාකාර මාර්ගයේ මෙයා දිගටම ගමන් කරනවා. ඊටත් වඩා වැඩි ප්‍රවේගයක් නම් මේ ප්‍රවේගය කුමක්ද සිදුවන්නේ? අන්න ගුරුත්වාකර්ෂණ සීමාවෙන් ඔබට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් මිලිප්සාකාර කක්ෂයක පෘථිවිය වටා ගමන් කරන්න පුළුවන්. අපි ඉගෙන ගන්නේ අපේ විෂය නිර්දේශය තුලදී මෙන්න මේ වෘත්තාකාර කක්ෂයන් වල ගමන් කරන වස්තු ගැන. මම හිතන්නේ සිද්ධාන්ත පාඩමේදී ඔබ දැකලා ඇති ඉලිප්සාකාර පතවල ගමන් ගන්න චන්ද්‍රිකාවක් තිබුණා. වෘත්තාකාර මාර්ගවල ගමන් ගන්න චන්ද්‍රිකාවක් තිබුණා. අපි ඉගෙන ගන්න යන්නේ වැඩි දුර මෙන්න වෘත්තාකාර පතවල ගමන් ගන්න චන්ද්‍රිකා ගැන. දැන් මෙතෙන්දී විශේෂ අවස්ථාවක් දීලා තින්නේ. කුමක්ද මේ විශේෂත්වය? පෘථිවි පෘෂ්ඨයේ ආසන්නයේ වූ ලක්ෂයක ඉඳලා. ඒතර මේ සිම්පල් h කියන එක අපේ උස වෙන්න පුළුවන්. පෘථිවි ආරයත් එක්ක සංසන්දනය කරාම අපේ උස නොසලකා හරිලා තරම් කුඩා අගයක්. අපි හිතමු අපි ගල් කැටයක් විසි කරා කියලා අන්නේ කියන ප්‍රවේගයෙන්.
එහෙමනම් කුමක්ද වෙන්නේ? අන්න වෘත්තාකාර මාර්ගයක හැමදාම යනවා. හැබැයි අපිට එහෙම පුළුවන් නම් අපේ නම ගහලා යවන්න පුළුවන්. එහෙනම් හැමදාම පොළොවට යනවා ඒක. අපි බලමු ඒක පුළුවන්ද බැරිද කියලා ප්‍රායෝගිකව. දරුවනි මෙන්න අපි දැන් ඒ ගණනය කිරීම කරමු. උපසරණයක් භාවිත කරලා බලමු මෙන්න මේ අරය කුමක් වෙන්න ඕනද කියන එක. දැන් පෘථුවිය මෙන්න මේ විදිහට ඝන ගෝලයක් අරය කැපිටල් R වෙනවා ස්කන්ධය කැපිටල් M වෙනවා හිතමු. මෙන්න මේ සිම්පල් M ස්කන්ධයක් සහිත චන්ද්‍රිකාවකට දෙන්න ඕන වේගය ගැන තමයි අහන්නේ. මේ පෘෂ්ඨයේ ආසන්නයේ මේ වෘත්තාකාර කක්ෂයක් ඔස්සේ ගමන් කිරීම සඳහා. එහෙමනම් මෙන්න මේ වෘත චලිතයක් අපි දැන් සලකමු. ඒ වෘත චලිතය සලකලා අපි මෙයාගේ බලය කොච්චරද දැන් දෙන්න ඕන කේන්ද්‍රාභිසාරී බලය G capital M simple M බෙදීම R වර්ග වෙනවා. මොකද කක්ෂයේ අරයත් මෙන්න මේ පෘථුවියේ අරයට ආසන්න වශයෙන් සමානයි කියලා ගන්න පුළුවන්. මොකද අපේ උස මට්ටමේ ඉඳලා ගල් කැටයක් විසි කරා නම් පෘථුවියේ අරය කිලෝමීටර් 6400ත් එක්ක සංසන්දනය කරාම අපේ උස නොසලකා හලයක තරම් කුඩායි. එහෙනම් දැන් කක්ෂයේ අරයත් කැපිටල් R ලෙසම ගන්න පුළුවන්. එහෙනම් මේ සමාන වෙනවා simple M v වර්ග බෙදීම R එතනගියත් R. එhmenan මෙන්න මේ දෙකෙන් අපිට simple M ඉවත් කරන්න පුළුවන්. එක R පදයක් ඉවත් කරන්න පුළුවන්. අපිට එහෙනම් v වර්ග සමානයි කියලා එනවා G capital M බෙදීම R කියලා. අපි දන්නවා simple G සමානයි GM බෙදීම capital R වර්ග කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් simple G R වර්ග කියලා මේකට යට capital R සමානයි V වර්ග කියලා. දැන් නැවතත් R පදයක් ඉවත් කරන්න පුළුවන්. එහෙමනම් අපට එනවා V සමානයි වර්ගමූලය G R කියලා. දැන් මෙහි අගය අපි ආදේශ කරමු සංඛ්‍යාව වලින්. එහෙමනම් V සමානයි කියලා අපට එනවා වර්ගමූලය 10 ගුණ කිරීම 6400 ගුණ කිරීම 10 බල 3යි. එහෙනම් මේ සුළු කරාම අපට එනවා 64 ගුණ කිරීම 10 බල 6යි. එහෙනම් 64 ගුණ කිරීම 10 බල 6 වර්ගමූලය කීයද? 8 ගුණ කිරීම 10 බල 3යි. අන්න තප්පරයට මීටර. මෙයත් කිලෝමීටර වලින් අපට කියන්න පුළුවන්. එහෙමනම් 8යි කිලෝමීටර තත්පරයට. දැන් බලන්න දරුවනේ මේකත් සුළු පටු අගයක් නෙවෙයි. තප්පරයකදී කිලෝමීටර 8ක් යන්න ඕන. අන්න ඒසා විශාල ප්‍රවේගයක් අපි තිරස්ව දුන්නොත් තමයි අපට වෘත්තාකාර මාර්ගයක ගමන් කරවන්න පුළුවන් වෙන්නේ යම් වස්තුවක් මෙන්න මේ පෘථුවිය වටා. අපි ගල් කැටයක් විසි කරා නම් අපේ නම ගහලා පොළොව වටා යන්න කියලා යන්න නම් අපි දෙන්න ඕන ප්‍රවේගය කීයද? 8යි. අපට එසේ කරන්න පුළුවන්ද ප්‍රායෝගිකව? බෑ. අන්න එහෙනම් අපට මේ පෘථුවිය ආසන්නයේදීම මෙහෙම චන්ද්‍රිකා යවා ගන්න බෑ. එහෙම යවන එක විනාතකින් බැලුවත් ප්‍රායෝගිකව අමාරුයි. කඳු තියෙනවා, ගොඩනැගිලි තියෙනවා, ගස්කොළන් තියෙනවා, ඒවයි වදින්න පුළුවන්. නමුත් චන්ද්‍රිකාවක් අපි යවන්නේ නැහැ. එහෙම පහතින් එහෙනම් යවන්නේ කොහොමද? හුඟක් ඉහළ කක්ෂයක තමයි යවන්නේ. ඉතින් පෘථුවිය ආසන්නය කියලා කියන්න පුළුවන්. ඒවටත් පෘථුවිය අරයත් එක්ක සංසන්දනය කරාම ඒ නිසා ඒවට පෘථුවි චන්ද්‍රිකා කියලා කියනවා. ඊටාත්ම ඈත කක්ෂයක් ඔස්සේ යන චන්ද්‍රිකා තියෙනවා. අපි කක්ෂගත කරලා තියෙනවා. ඒ වගේම මේ કૃතිම චන්ද්‍රිකාව වගේම සඳ කියන්නේ අපේ ස්වභාවික චන්ද්‍රිකාව. සඳත් අපි වටා වෘත්තාකාර මාර්ගයක යනවා හුඟක්ම දුර කක්ෂයක. අන්න එතකොට ඒ වයිදී ඒ කක්ෂගත වෙන්න අවශ්‍ය වන වේගය මෙච්චර විශාල වෙන්නේ නැහැ. නම් පෘෂ්ඨයේ ආසන්නයේදී යවනවා නම් මෙන්න මේ වගේ වේගයක් අපට අවශ්‍ය වෙනවා. මෙය ප්‍රායෝගිකව අපහසු දෙයක්. මෙන්න මේ විදිහට අපට ගණනය කිරීම කරලා අගයන් ලබා ගන්න පුළුවන් මේ මූලධර්ම පාවිච්චි කරලා. අපි දැන් බලමු තවත් ගැටලුවක් මෙන්න මේ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. පෘථුවිය හා චන්ද්‍රයාගේ කේන්ද්‍ර අතර දුර 4 වැඩි කිරීම 10.5 කිලෝමීටර කියලා දීලා තියෙනවා. පෘථුවියේ ස්කන්ධය චන්ද්‍රයාගේ ස්කන්ධය මෙන් 81 ගුණයක් වෙනවා කියලා තියෙනවා. තර පෘථුවියේ ඉඳලා චන්ද්‍රයා වෙත ගමන් ගන්නා යානාවක් නිදහසේ චන්ද්‍රයා මතර වැටීමට ලක්වන්නේ පෘථුවියේ සිට කොපමණ දුරකදීද කියලා අහන්නේ. දැන් මේ ගැටලුවේදී අපි සාමාන්‍ය කෙනෙක් මේක දිහා බැලුවා නම් යාට හිතා ගන්න බෑ මොකද්ද මේ කියන්නේ කියලා. අපේ පෘථුවියේ ඉඳලා යානාවක් යවන්නේ ඉහළට. චන්ද්‍රයා තියෙන්නේ ඉහළ කියලා අපට පේනවා. අපි උපන්දා ඉඳලා අපි දැකලා තියෙන්නේ චන්ද්‍රයා ඉන්නේ අපේ හිසට උඩින් කියලා. එහෙමනම් අතරමඟ තැනකදී
චන්ද්‍රයා මතට වැටෙන කතාවක් මේ කියන්නේ. චන්ද්‍රයා මතට වැටෙනවයි කියන එකක් අපට හිතා ගන්න අමාරුයි. නමුත් ගුරුත්ව ශේෂ්ත්‍ර පාඩමේදී අභ්‍යවකාශය ගැන කතා කිරීමේදී අනුතරමින් අපේ සෞරග්‍රහ මණ්ඩලය ගැන කතා කිරීමේදී අපට මේ ඉහළ පහළ කියන එක සම්මතයක් කියන එක තේරුම් ගන්න පුළුවන්. කුමක්ද ඒ සම්මතය කියන්නේ? අපි පෘථිවියේ ඉඳන් බලනව නම් ඉහළ කියන්නේ එක පැත්තක්. චන්ද්‍රයාගේ ඉඳන් බලනව නම් ඉහළ කියලා කියන්නේ එය නෙවෙයි ඊට විරුද්ධ දෙයක්. ඒතර යම් මේ අභ්‍යවකාශ වස්තුන් විසිරලා තියෙන විදිය බැලුවාම ඒ වස්තුවකට සාපේක්ෂව තමයි අපි ඉහළද පහළද කියලා බලන්නේ. මෙන්න මේ අනුව බැලුවාම යම් දුරක තමයි පෘථිවිය සහ චන්ද්‍රයා පවතින්නේ. ඒ දෙන්න අතර ගමනක් කරනවා නම් අපි ඇපොලෝ යානා යවුවා මුලින්ම මිනිසුන් සමග චන්ද්‍රයා වෙතට ලූනා යානා යවලා තියෙනවා. අන්න ඒවා ගියපු හැටි ගැන කතා කරනවා නම් අන්න ඒ ගැන අවබෝධයක් ලබා ගන්න මේ වගේ ගැටලුවක් අපිට යොදා ගන්න පුළුවන්. දැන් බලමු දරුවනේ මේක රූප සටහනකට අරගෙන. කුමක්ද මේ කියන්නේ? මෙන්න පෘථුවිය තියෙනවා. පෘථුවිය සහ චන්ද්‍රයා අතර දුර ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ කේන්ද්‍ර අතර දුර තමයි දීලා තියෙන්නේ. මේකෙන් අපි අභ්‍යවකාශ යානාවක් මෙහෙම යවනවා නිකුත් කරනවා දැන් මෙහෙම. එතකොට මේක ඉහළ පහළ කියලා අපි අපට සම්මතයට අනුව අපට හුරු පුරුදු විදිහට බලන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ දිශාවට ගමන් කරනවා චන්ද්‍රයා දිහාවට. ඒතර චන්ද්‍රයා දිහාවට ගමන් කරනකොට අන්න පළමුවෙන්ම මෙයාට වැඩි බලපෑමක් තිබෙන්නේ මේ අභ්‍යවකාශ යානයට. කවුරු මගින්ද? පෘථුවිය මගින්. එක්තරා අවස්ථාවක් එක්තරා ස්ථානයක් පසු කරාට පසුව එයාට වැඩි බලපෑමක් දැනෙන්නේ චන්ද්‍රයා මගින්. අන්න එහෙනම් අන්නෙම ස්ථානයේ පසු කරාට පස්සේ තමයි චන්ද්‍රයා දෙසට වැටෙන්න ගන්නෙ. ඒතර චන්ද්‍රයාගේ මතු පිටින් ඉඳන් අපි බලනවා නම් අපට පේන්නේ ඉහළ ඉඳන් පල්ලෙහාට මෙන්න එකක් කඩාගෙන වැටෙනවා කියන එක. ඉතින් යානාව රොකට් යන්ත්‍ර අක්‍රිය වුණා නම් තමයි එහෙම කඩාවැටීමක් වෙන්නේ. නමුත් එහෙම කඩාවැටීමක් නොවන විදියට විද්‍යාඥයින් ආරක්ෂිතව තමයි මේ යානාවල් යවන්නේ. එහෙම වැටෙනවා නම් වැටෙන්නේ කොච්චර දුරකදීද කියලා දැන් අපි මේ බලන්න යන්නේ. අපි හිතමු පෘථුවියේ ඉඳලා x කියලා දුරක් ගියාට පසුව තමයි අන්න ඒ ස්ථානය හමු වෙන්නේ කියන එක. එතකොට මේ ස්ථානයට වම් පැත්තේදී පෘථුවියේ ගුරුත්වාකර්ෂණ බලයයි වැඩි. මේ වස්තුව මත බලපාන. ඒතර මේ ස්ථානයේ පසු කරාට පස්සේ දකුණු පසදී චන්ද්‍රයාගේ බලපෑමයි වැඩි. එහෙමනම් මේ ස්ථානය ගැන කුමක්ද කියන්න පුළුවන්? මේ ස්ථානයේදී පෘථුවියේ ගුරුත්වාකර්ෂණ බලයයි චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලයයි මේ වස්තුව මත ක්‍රියා කරන සමාන වෙන්න ඕන විශාලත්වයෙන් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. අන්න එහෙනම් මේ ස්කන්ධය මෙන්න මේ ස්ථානට ගියපු අවස්ථාව දැන් අපි සලකමු. එතන මෙන්න මේ පැත්තට F බලයක් ක්‍රියා කරනවා නම් මෙයා මත එහා සමාන විශාලත්වයක් තියෙන F බලය තමයි අනේ චන්ද්‍රයා මගිනුත් ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් මෙයාගේ ස්කන්ධය අපි කැපිටල් M කියලා හිතුවා නම් පෘථුවියේ ස්කන්ධය අපට දීලා තිනවා චන්ද්‍රයාගෙන් 81 ගුණයක් කියලා. එවනම් අපි මෙන්න මේ පෘථුවියේ මගින් ඇති කරන බලය සඳහා ප්‍රකාශනයක් ලියුවොත් වෙන්නේ G M කියන්නේ 81යි M චන්ද්‍රිකාවේ ස්කන්ධය එහෙම අභ්‍යවකාශ යානයේ ස්කන්ධය සිම්පල් M නම් යට x වර්ග මෙන්න දුර කේන්ද්‍රයේ ඉඳලා M ස්ථානයේ තියෙන දුර x නම් x වර්ග කියලා මට ලියන්න පුළුවන් මෙන්න බලය. චන්ද්‍රයා මගින් ඇති කරන බලය කොපමණද? G M සිම්පල් M යට අර අගය ඔබට දැන් සිහිපත් වෙන්න ඕන. ඔබට මම නැවතත් පෙන්නන්නම් එම අගය අන්න 4 වැඩි කිරීම 10 කිලෝමීටර කියලා තිබුණා. අනෙකුත් ඒකක SI ඒකක භාවිත කරන නිසා කිලෝමීටර අගයත් අපි මීටර කරගන්න ඕන. ඒතර කොපමණද අගය? 4 ගුණ කිරීම 10 කිලෝමීටර කියලා අපිට කියන්න පුළුවන්. එහෙමනම් 4 ගුණ කිරීම 10 කිලෝමීටර අගයක් මෙතන තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ දුර කොපමණද? 4 ගුණ කිරීම 10 ඍණ x වල වර්ගය. අනේ චන්ද්‍රයාගේ ඉඳලා අර අපි සලකපු ලක්ෂයට තියෙන දුර වෙන්නේ මේ මුළු දුරින් x අඩු කරාම එන අගය අන්න වර්ගය. තවබට ඉතා පහසුවෙන් සුළු කරන්න G capital M simple M දෙපසින්ම අපට ඉවත් කරන්න පුළුවන්. ඒතර මෙතන සුළු කරාම එන්නේ 81 බෙදීම x වර්ගය සමාන වෙනවා 1 බෙදීම 4 ගුණ කිරීම 10 ඍණ x වල වර්ගය.
දැන් බලන්න දරුවනේ මේ අගයන් අපට ඉතාමත්ම පහසුවෙන් සුළු කරන්න පුළුවන් අගයන් බව පෙනෙන්න ඕන. දෙපසම වර්ගමූලය ගන්න. දෙපසම වර්ගමූලය ගත්තාම අපට කුමක්ද ලැබෙන්නේ? මෙතන 9 බෙදීම x කියන අගය ලැබෙනවා. මෙතන 1 බෙදීම 4 ගුණ කිරීම 10 8 ඍණ x කියන එක ලැබෙනවා. දැන් බලන්න දරුවනේ මේ විසඳීම නම් මම කළ යුතු නෑ කියලා මම හිතනවා. ඔබට ඉතා පහසුවෙන් මේ ගාන විසඳ ගන්න පුළුවන්. හරස් ගුණිතය මගින් අපට ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. ඉන් පසුව x උක්ත කරන්න පුළුවන්. x උක්ත කරලා ඔබට අගය හොයා ගන්න පුළුවන්. තර මුළු දුර කිලෝමීටර් 4 වැඩි කිරීම 10 8ක් තිබුණා. ඔබ සුළු කරොත් ඔබට පේනවා ඇති 3 දශම ගණනක් 3.6 ගුණ කිරීම 10 8 වගේ අගයක්. එහෙනම් මුළු දුරෙන් ඉතාමත්ම වැඩි අගයක් ගියාට පස්සේ තමයි අන්න චන්ද්‍රයා මතට කඩා වැටෙන්න පුළුවන් වෙන්නේ. මෙහි යානාවේ එන්ජින් යන්ත්‍ර ක්‍රියාත්මක නොවුනොත්, ක්‍රියා විරහිත වුණොත් වැටෙන්න ඉඩකඩ තියෙන්නේ අන්න ගොඩක්ම එහාට ගියාට පස්සේ. එතන මේ අභ්‍යවකාශයේදී ඉහළ පහළ කියන අදහස සාපේක්ෂයි. එමත අපේ සම්මතයක් කියන එක මේ අවස්ථාවේදී අපිට තේරුම් ගන්න ඕන. මෙන්න මේ විදිහට ගණනය කිරීමක් කරලා අපට මේ ආපු පිළිතුර ලබා ගන්න පුළුවන්. හොඳයි දරුවනි, තවත් ගැටලුවක් අපි විසඳලා බලමු. මේ ආකාරයෙන් අපි මේ දැනුම භාවිත කරනවා. දැන් බලන්න දරුවනි, මෙන්න මෙතන මේ ප්‍රශ්නයක් දීලා තියෙනවා. කැපිටල් M සහ සිම්පල් M කියලා ස්කන්ධ දෙකක් මෙහෙම තියෙනවලු. අපරිමිත දුරකින් වෙන් වෙලා තියෙනවලු. මේ දෙක එතකොට අපරිමිත දුරකින් වෙන් වෙලා තිබුණා නම් එහෙමම තමයි තිබෙන්නේ. නමුත් යම් ආකාරයක තල්ලුවක් දුන්නා නම් එක ස්කන්ධයකට අන්න අනිත් ස්කන්ධයට දුන්නා නම් මොකද දෙන්නා අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණය යටතේ මෙයා එකිනෙක දෙසට ළඟා වෙමින් පවතිනවා. අන්න එහෙම එකිනෙක දෙසට ළඟා වෙමින් පවතින අවස්ථාවේදී ඒ දෙන්නා අතර පරතරය සිම්පල් D වෙනකොට ඒගොල්ලාගේ සාපේක්ෂ ප්‍රවේගය මේ අහන්නේ. අපි බලමු මේ රූප සටහනකට අරගෙන. බලන්න මෙන්න කැපිටල් M ස්කන්ධයේ මේ ස්ථානයේ තිබුණා නම් අපරිමිත දුරකින් වෙන් වෙලා සිම්පල් M ස්කන්ධයේ මෙහෙම තිබුණා නම් මේ දෙන්නා වෙනත් වස්තුන් වලින් වෙන් වෙලා දැන් තියෙන්නේ ඒකලිත වෙලා තියෙනවා කියලා අපි කියනවා. මේ දෙන්නා අතර අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණයේ බලය යටතේ එනවා. ඒතර ඇවිල්ලා එක් ස්ථානයකදී මේ අපිට කියනවා සිම්පල් D වෙනවා කියලා මේ දෙන්න අතර පරතරය. එතකොට මෙයාගේ වේගය අපි u කියලා හිතමු. මෙයාගේ වේගය සිම්පල් v කියලා හිතමු. මෙන්න මේ d පරතරයකින් පිහිටන අවස්ථාවේදී අපට අහන්නේ මේ දෙන්න අතර සාපේක්ෂ ප්‍රවේගය සඳහා ප්‍රකාශනයක් අර දීලා තිබුණා. ඒ ලබා ගන්න කියන එක. කෙසේද අපි ලබා ගන්නේ? මෙය දැන් බලන්න ඔබට පෙනෙනවා ඇති මේ වස්තු දෙක අතර බලය ආරම්භයේදී බලය ශූන්‍යයට ආසන්නයි. ලං වෙන්න මේ දෙන්න අතර බලයට කුමක්ද සිදුවන්නේ? ක්‍රමයෙන් වැඩි වේගන යනවා. නම් මෙයාලා සිදු කරන චලිතයේ ත්වරණය නියත නැහැ. ක්‍රමයෙන් වැඩි වේගන යන ත්වරණයක් එනවා. එවනම් දරුවනේ අපි යාන්ත්‍ර විද්‍යාව පාඩමේදී චලිත සමීකරණ භාවිත කරලා හරි නිව්ටන්ගේ නියම භාවිත කරලා හරි විසඳලා තියෙන්නේ නියත බලය යටතේ, නියත ත්වරණ යටතේ සිදුවන චලිතයන් පිළිබඳව. එහෙනම් මේ ස්ථානයේදී මේ අවස්ථාවේදී නියත බල නැහැ, නියත ත්වරණ නැහැ. එහෙමනම් කෙසේද මේ අපි ප්‍රශ්නයේදී මේ අහපු දේ ලබා ගන්න? දරුවනේ මේ සාපේක්ෂ ප්‍රවේගය සොයන්නේ කිව්වම කුමක්ද මේ සාපේක්ෂ ප්‍රවේගය? මේ දෙන්නාගේ වේගයන් u සහ v වෙනවනම් සාපේක්ෂ ප්‍රවේගය වෙන්නේ කීයද? දෙදෙනා අතර සාපේක්ෂ ප්‍රවේගය වෙන්නේ කොච්චරද? u ධන v කියන එක පළමුවෙන්ම අපි තේරුම් ගන්න ඕන. එමනම් අපි දැන් මේ සාපේක්ෂ ප්‍රවේගය සොයා ගන්න නම් uත් හොයා ගන්න ඕන, vත් හොයා ගන්න ඕන. එමනම් නොදන්නා පද දෙකක් තියෙනවා, අඥාත පද දෙකක් තියෙනවා නම් කෙසේද අපි විසඳන්නේ? සමගාමී සමීකරණ යුගලයක් ලබා ගන්න ඕන. එහෙමනම් මේ සමගාමී සමීකරණ යුගලය අපි ලබා ගන්න බලමු. අපි ඉගෙනගෙන තියෙන මූලධර්ම මගින්. මේ දෙන්නාගේ සහිත පද්ධතියේ මුළු ශක්තිය නියතයක් වෙන්න ඕන. එහෙනම් ආරම්භක මුළු ශක්තිය සමාන වෙන්න ඕන අවසාන මුළු ශක්තියට. එහෙනම් අවසාන මුළු ශක්තිය අපි පළමුවෙන් ලිව්වොත් මෙන්න ප්‍රවේගයන් නිසා අපට ලැබෙනවා කැපිටල් M u වර්ග ධන දෙකෙන් එකයි සිම්පල් M v වර්ග ඍණ g කැපිටල් M සිම්පල් M බෙදීම d කියලා. ඔන්න අවසාන මුළු ශක්තිය. චාලක ශක්තිය කොටස් දෙකක් තිබෙනවා වස්තු දෙකේ ප්‍රවේග නිසා.
ඒ දෙකෙන් සමන්විත පද්ධතියේ විභව ශක්තිය G capital M simple දීම D කියලා එනවා. මෙන්න දැන් මේ D පරතරයකින් පවතින මොහොතේදී මේ පද්ධතිය සතු මුළු ශක්තිය අපරිමිත දුරකින් වෙන් වෙලා තිබෙද්දී කීයද මේගොල්ලගේ මුළු ශක්තිය ශූන්‍යයි. ප්‍රවේගයකුත් නැහැ, විභව ශක්තියකුත් නැහැ. අන්න එහෙනම් ශූන්‍යයි. මෙන්න අපි එක ප්‍රකාශනයක් ලබා ගත්තා. මේන් අපට සරල සමීකරණයක් ලබා ගන්න පුළුවන්. අන්න සමගාමී සමීකරණ යුගලේ එක සමීකරණයක් අපි ලබා ගත්තා මෙන්න මේ ආකාරයට. තවත් එකක් ඕන. එහෙනම් ගනිමු ගම්ම්‍යතා සංස්කෘති මූලධර්මය. ආරම්භයේදී පද්ධතියේ ගම්මිතාව කොපමණද? ශූන්‍යයි. එමනම් මේවා අතර අන්‍යෝන්‍ය බලය පමණයි තියෙන්නේ. වෙනත් බාහිර බලයක් ක්‍රියාත්මක නොවුණු නිසා මේ දෙන්නගේ ගම්මිතාවය සංස්කෘතික වෙන්න ඕන. එහෙනම් අවසාන ගම්මිතාවයේ කැපිටල් M U ඍණ සිම්පල් M V. ප්‍රතිවිරුද්ධ දිශාවලට චලිත වෙන නිසා එකක් ධන නම් අනික ඍණයි. මේ දෙක සමානයි කීයද? බිඳුවයි. ආරම්භක ගම්මිතාව ශූන්‍ය බැවින් මෙන්න මේ විදිහට අවසාන ගම්මිතාවය සමාන කරන්න පුළුවන් ශූන්‍යයට. දැන් දරුවනේ ඔබට සමීකරණ දෙකක් තියෙනවා, අඥාත පද දෙකක් තියෙනවා. මෙන්න ඔබට විසඳලා u සොයා ගන්නත් පුළුවන්, ඒ ඇසුරෙම v සොයා ගන්නත් පුළුවන්. එහෙමනම් u ධන v කියන අගය ලබා ගන්න පුළුවන්. අන්න එහෙම ලබාගෙන බලන්න ඔබට ලබා ගන්න කියලා තියෙන ප්‍රකාශනය ලබා ගන්න පුළුවන් වේවි. හොඳයි, මෙයත් අපි ඔන්න ඉදිරිපත් කරේ ශක්ති සංස්කෘතිය සහ ගම්මිතා සංස්කෘතියත් මේ අවස්ථාවේදී භාවිත කරන්න පුළුවන් බව ඔබට වටහා ගැනීම සඳහා. දරුවනි මෙන්න විශ්වයේ පවතින පුළුවන් තව ආකාර දෙයක් සිද්ධියක් ගැන තමයි මේ කියන්නේ. අපේ සෞරග්‍රහ මණ්ඩලයේදී නම් හැම වෙලාවෙදීම සූර්යාගේ වටා ග්‍රහ වස්තුන් ගමන් කරනවා, පෘථිවිය වටා චන්ද්‍රයා යනවා, ඒ වගේ තවත් ග්‍රහ වස්තුන් වටා තවත් චන්ද්‍රිකා යනවා කියලා දන්නවා. ඒ වගේම විශ්වයේ තියෙන පුළුවන් තවත් දෙයක් මේ තියෙන්නේ. අපි ද්විත්ව තාරකා ගැන අහලා තිනවා. තාරකා දෙකක් එකම පොදු ස්කන්ධ කේන්ද්‍රයක් වටා ගමන් කරනවා කියලා. ඔකේ මෙතන තියෙන්නේ කොයි වගේ දෙයක්ද? අරය ආරවණ වෘත්තාකාර පතයක් ඔස්සේ ස්කන්ධයේ කැපිටල් M වෙන ස්කන්ධයන් 3ක් යනවලු. ඒතර යනවනම් මේවා ගමන් කරන්නේ කුමන ප්‍රවේගයකින්ද කියලා අහන්නේ. අපි සටහනක් ඇඳලා බලමු. තරුණි බලන්න මෙන්න මේ වගේ වෘත්තාකාර පතයක යනවලු කැපිටල් M ස්කන්ධ 3ක් අපිට දන්නවා දැන් යන්න පුළුවන් එකම විදිය මොකද්ද? සමමිතිකත්වය අනුව මෙන්න මේ වගේ විදියකට යන්න පුළුවන්. මේවා යා කරලා බැලුවොත් මේ රේඛා සමපාද ත්‍රිකෝණයක ශීර්ෂවල චන්ද්‍රිකාව පවතින විදියට තමයි යන්න පුළුවන් එකම විදිය සමමිතිකත්වය අනුව බැලුවහම. ඒතර මෙයා යන්නේ කිසියම් v වේගයකින් නම්. මෙයත් යන්නේ එම වේගයෙන්ම කියලා තියෙනවා. මෙයත් යන්නේ එම වේගයෙන්ම කියලා තියෙනවා. එතකොට මේ අරය කැපිටල් R කියලා තියෙනවා. එතකොට මෙන්න මේ කෝණය ඔබට කියන්න පුළුවන් අංශක 30 දෙකක් කියන එක සමපාද ත්‍රිකෝණයක් නිසා ශීර්ෂයේ කෝණය 60යි. එවනම් මෙන්න මේ කෝණය 30 බැගින් වෙනවා. එතකොට දරුවනි අපි වේගය සඳහා කෙසේද ප්‍රකාශනය ලබා ගන්නේ? ඔබ දන්න චලිතයක් තමයි මෙතන තිබෙන්නේ වෘත්ත චලිතයක්. අප එක වස්තුවක වෘත්තාකාර චලිතය සලකමු. ඒ වෘත්තාකාර චලිතයේදී කේන්ද්‍රාභිසාරී බලයක් සැපෙන්න ඕන. එහෙනම් v වේගයක් තියෙනවා නම් මෙයාට කේන්ද්‍රාභිසාරී ත්වරණයක් තියෙන්න ඕන. අන්න ඒ පද සම්බන්ධ කරලා අපි සමීකරණයක් ලියමු. බලන්න දරුවනි මෙන්න මෙයා මත ක්‍රියා කරන බලය මේ පැත්තට F නම් මේ ස්කන්ධය මගින් මේ ස්කන්ධය මත ඇති වෙන බලය මෙන්න මේ දිශාවට F නම් මේ ස්කන්ධය මගින් මෙයා මත ඇති වෙන බලයත් F වෙනවා. එහෙමනම් මෙයා මත ක්‍රියා කරන කේන්ද්‍ර අභිසාරී බලය තන් කේන්ද්‍රයේ දිශාවට ක්‍රියා කරන බලය කොපමණද? F බල දෙකේ සංප්‍රයුක්තය. එහෙමනම් 2 F cos 30 කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් අපි 2 F cos 30යි බලය. එහෙමනම් එයාගේ කේන්ද්‍ර අභිසාරී ත්වරණය සඳහා ලියන්න පුළුවන් ස්කන්ධය M නම් ඒ කියන්නේ v වර්ග බෙදීම R. අන්න. දැන් F කියන්නේ කුමක්ද? අපි දන්නවා F සමානයි කියලා අපිට ලියන්න පුළුවන් කුමක්ද? ස්කන්ධ දෙකක් අතර අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලය. අපි දැන් මේ පාදයක දිග සිම්පල් A කියලා හිතමු. එහෙමනම් G කැපිටල් M බෙදීම
ඒ වර්ග කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ කුමක්ද? මෙය දික් කරා නම් මෙහෙම අංශක 90යි. සිම්පල් ඒ කියන්නේ ඔබට පෙනෙනවා ඇති r cos 30 ධන මේ r cos 30. එහෙමනම් ඒ වලා ගියත් අපිට කියන්න පුළුවන් 2r cos 30යි කියලා. දැන් බලන්න දරුවනි ඔබ f වලාගය අපි ගුරුත්වාකර්ෂණ මූලධර්ම ඇසුරෙන් ලබා ගත්තා. සිම්පල් a වලාගය ත්‍රිකෝණමිතික දැනුම අනුව ලබා ගත්තා. අන්න එහෙමනම් ඒ අගයන් අර පළමු සමීකරණයට ආදේශ කරලා ඔබට මෙන්න මේ වේගය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. හොඳයි දරුවනි අද අපි මේ ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රය ඉගෙනගත්තු මූලධර්ම භාවිත කරලා ඒ સિદ્ધාන්ත භාවිත කරලා ගැටලු ප්‍රමාණයක් විසඳගත්තා. තවත් ගැටලු ඔබ විසඳිය යුතුයි. මේ ගැටලු කිහිපයක් අපි මේ පාඩම් මාලාවකදී ඉදිරිපත් කරන ගැටලු පමණක් සෑහෙන්නේ නැහැ ඔබේ දැනුම සහ ඔබේ පුහුණුව සම්පූර්ණ වීම සඳහා. ඒ නිසා ඔබ වඩා ගැටලු කරලා විසඳුම් ලබාගෙන පුහුණුව ලබා ගන්න. දරුවනි අද දවසේ අපි පාඩම ඉදිරිපත් කරන්න අපට වෙන් වෙලා තියෙන කාලය මෙපමණයි. ඒ නිසා මම පාඩම මෙතකින් නිමා කරනවා. එහෙමනම් දරුවනි ඉදිරි දවසකදීත් අපි යම් ගැටලු ප්‍රමාණයක් අරගෙන සාකච්ඡා කරමු තවත් පාඩම් වලින්. එතෙක් ඔබට ආයුබෝවන්.